ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පානදුර අරියවංශ ධර්මායතනාධිකාරී බදුරලිය ජිනාරාමගම ශ්‍රී පේමවති ධර්මායතනාධිපති පූජ්‍යපාද දඹගොල්ලේ පදුමසිරි ස්වාමින් වහන්සේයි. ධර්මදේශනාවේ දායකත්වයන් කළුතර නාගොඩ සෙත්සිරි උයන රුවිනි දීපිකා කහදූවාරච්චි මහත්මිය, බලපෙටිය වඳදූව කුසුම් නිවසේ පදිංචි පද්මිනී කෝරළේගේ මහත්මිය ප්‍රධාන පිරිස, පොළොන්නරුව 28 කණුව මහසෙන් පෙදෙස මංජුල පිහිල්ලේ ගෙදර මහතා ඇතුළු පිරිස. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, ඔබ සියලු දෙනාම සූදානම දේශනා කරන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න. ධර්ම දේශනාව සඳහා අද මාතෘකා කරගන්ට යෙදුනේ ධම්මපදයට අයත් අත්ත වග්ගයේ එන ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මය මුල් කරගෙන පින්වත් ඔබට අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නට සූදානම් වෙන මම සම්මා සම්බුදු ගුණයට අයත් දහම් කරුණු කිහිපයක් විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, මිට කලින් දවසකත් සම්මා සම්බුදු ගුණය පිළිබඳව මනා විස්තරයක් ඔබට ඉදිරිපත් කළා. අද ඒ ඉතිරි කොටස ඔබට කියලා දෙන්න සූදානම් වන්නේ. දේශනා කරන ධර්මානුශාසනාව බොහොම හොඳට ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කරන්න. අහන ධර්ම දේශනාව හැකි පමණින් උද්ධාරණය කරගන්නටත් මහන්සි ගන්න. ධර්මානුකූල ජීවිතයට ලබන්න පුළුවන් සැපය මෙච්චරයි මෙපමණයි කියලා සඳහන් කරන්නට පුළුවන්කමක් නැහැ. සංසාර ගමන දීර්ඝ එකක් නිසා ඉපදෙමින් මැරමින් ගමන් කරන මේ සංසාරයේ දුක් ඇති ආත්මවලින් අත මිදලා සැපවත් ජීවිත ලබාගෙන සුවසේ සැනසෙල්ලේ ජීවත් වන අතර සිද්ධ කරගන්න පුණ්‍ය ශක්තියේ බල මහිමයට කවදා හෝ දවසක බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හොඳයි සැපයි කියලා දේශනා කරන්නට යෙදෙන අමා මහ නිවනින් සැනසෙන්ට ඒකාන්ත වශයෙන්ම වාසනාව ලැබෙනවා. පින්වතුනි, බුද්ධානුස්සති භාවනාව සිද්ධ කරන ඔබ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව මෙන්න මේ කරුණු ටික මනවින් ශ්‍රවණය කරන්න. අද මම විස්තර කරන්නට සූදානම් වන්නේ මහා කාරුණිකයාණන් වහන්සේගේ සම්බුදු ගුණයට අයත් වන අත්තපටිසම්භිදේ ඥානය මුල් කරගෙන. අත්තපටිසම්භිදේ ඥානය අත්තේසු ඥානං අත්තපටිසම්භිදා. මෙම ඥානයෙන් අදහස් කරන අර්ථය මෙන්න මෙහෙම සඳහන් කරන්නට පුළුවන්.
අර්ථයෙහි ප්‍රභේදගත ප්‍රඥාව අත්තපටි සම්බිදාව හැටියට මෙතනදී අර්ථයේ යනුවෙන් හඳුන්වන්නේ පරමාර්ථ වශයෙන් හේතුඵල විස්තරය. හේතුඵල ධර්මයට අනුව ඵලයට පමුණුවන නිසාත් අර්ථය කියලා කියනවා. අත්තපටි සම්බිදා ඥානයෙහි ප්‍රභේදය විස්තර කරන්නටත් මම අදහස් කරනවා. මේ ප්‍රභේදය කියන බණපදයෙන් විස්තර කරන දහම් කරුණු කිහිපයක් තියෙනවා. ඒවා අතරත හේතුඵල ආදී ප්‍රත්‍ය සමූහය, නිර්වාණය, අර්ථය, විපාකය, ක්‍රියාව සඳහන් කරන්න පුළුවන්. මේ සියලුම කාරණාවල් මනවින් ඒතු ගැන්වීම උදෙසා, එය හඳුනා ගැනීම උදෙසා අර්ථය කියන පදය යොදාගෙන තිබෙන බවත් අපි දැනගන්න ඕන. අත්තපටි සම්බිදා කියන ඥානය මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සතු කරගත්ත උත්තරීතර ගුණයක්. මේ ගුණය ප්‍රධාන වශයෙන් කොටස් 3කට හඳුන්වන්නට පුළුවන්. ඒ අතරත හේතුඵල පිළිබඳව පවතිනා වූ ඥානය අත්තපටි සම්බිදාව හැටියටත්, ජරා මරණ පිළිබඳව පවතින ඥානය අත්තපටි සම්බිදාව වශයෙන්ුත්, කාමවචර කුසල සිත් විපාක පිළිබඳව පවතින ඥානය අත්තපටි සම්බිදාව වශයෙන්ුත් බුදුරජාණන් වහන්සේ මේ අත්තපටි සම්බිදා ඥානය ලබා ගන්නවත් එක්කම මෙන්න මේ කියන්නා වූ දැනුම් සම්භාරය අවබෝධ කර ගත්තා. ඔබ බුද්ධානුස්සති භාවනාව වඩනවා නම් මේ කියන්නා වූ කරුණ ටික මනවින් ඉගෙනගෙන ප්‍රගුණ කරගෙන හිටියොත් අන්න ඔබට භාවනාව කියන උතුම්ම ක්‍රියාව මනවින් සිද්ධ කරගන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා. බුදුරජාණන් වහන්සේට අයිති වන තවත් ඥානයක් තමයි ධම්මපටිසම්භිදේ ඥානය. ධම්මේසු ඥානං ධම්මපටිසම්භිදා. මේ ඥානයෙන් මහා කාරුණිකයාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මොනවද? ධර්මය. සැබවින්ම ධර්මය කියන්නේ මොකටද? පින්වත් ඔබට මේ සම්බන්ධව අත්තපටිසම්භිදේ ඥානය තුලින් මම පහදලා දෙනවා. ධර්මය කියලා හඳුන්වන්නේ ප්‍රත්‍යයන්ට. ඒ ප්‍රත්‍යයන් ඒ කාරණයන් සඳහා පවතිනවද? ඒ ප්‍රත්‍යයන්ට ඒකාන්තයෙන්ම පැමිණීම සිදු වෙනවද? ඒටයි ධර්මය කියලා කියන්නේ. මේ ඥානය තුලිනුත් ප්‍රභේදගත කරුණු කිහිපයක් තියෙනවා. ඒවා යම්කිසි ඵලයක් හට ගැනීම කරන හේතුව, ආර්ය මාර්ගය, ආර්ය මාර්ගයේ ප්‍රකාශ කිරීම, කුසලය අකුසලය සඳහන් කරන්න පුළුවන්.
මේ කියන ධර්මයයි ධර්මය යනුවෙන් සඳහන් කරන්නේ. මේ ධර්මය මෙනෙහි කිරීමෙන් ලබන ප්‍රභේදගත ඥානය තමයි ධම්මපටිසම්භිදා ඥානයේ හැටියට මහා කාරුණිකයාණන් වහන්සේ අවබෝධ කරගන්නට යෙදුනේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර වුණා. මුළු ලෝකයටම උත්තරීතර වුණා. මේ උත්තරීතර වුණ ලෝතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය කියන මේ තුන් ලෝකයට අයත් අතීත, වර්තමාන, අනාගත කියන මේවා සම්බන්ධ ධර්මයන් කර්ම, ඍතු, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ධර්මයන් අනාවරණ ඥානයෙන් අවබෝධ කරගත්තා. ජරා මරණ සමුදය පවතින ඥානයත් සූත්‍ර ගෙය්‍යාදී නවාංග ශාස්ත්‍ර ශාසනයේ වශයෙන්ුත් ධම්මපටිසම්භිදා නමින් හඳුන්වන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒත් එක්කම ස්වාක්ඛාතාදී ගුණයෙන් යුක්ත නවලෝකෝත්තර ධර්මයක් අෂ්ටලෝක ධර්මයේ සහිත සකල ලෝක ධර්මයේ පිළිබඳව පැවතුන ඥානය ධම්මපටිසම්භිදාවයි. පින්වත්, ඔබට දැන් පැහැදිලි බුදුරජාණන් වහන්සේ සතු කරගත්ත, අවබෝධ කරගත්ත ධම්මපටිසම්භිදා කියන ඥානය කොයි වගේ ගුණ සමුදායකින් සමන්විතද කියලා. මෙන්න මේ ගුණයෝ හොඳට ඉගෙනගෙන මනා අවබෝධයකින් යුක්තව මෙනෙහි කරනවා නම් ඔබට සම්මා සම්බුදු ගුණය මනාව වඩන්න පුළුවන්. මනාව ප්‍රගුණ කරගන්න පුළුවන්. එහෙම වුණොත් අත්පත් වන්නේ වටිනාම පුණ්‍ය ධර්මයක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඥාන අතරත නිරුත්ති පටිසම්භිදා ඥානය ඊළඟට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වන්නේ. ධම්ම නිරුත්ථාබිලාපේ ඥානං නිරුත්ති පටිසම්භිදා. මේ ඥානයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් වන්නේ සත්වයෝ පිළිබඳ, භාෂාව පිළිබඳ, ශබ්දයන් පිළිබඳ ලබාගත් අවබෝධය ගැන. බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක් ගැනම මනාව අවබෝධ කරගත්තා. පිරිසිඳ දැනගත්තා. බුදුරජාණන් වහන්සේ අභිඥා පාදක ධානයට සමවැදිලා අනතුරුව එම ධානයෙන් නැගිටලා පරිකර්ම සමාධි චිත්තයෙන් සියලු අර්ථ ධර්මයන් ස්වකීය නාම වශයෙන් ගෙනහැර දක්වන්නා වූ ශබ්දය නිරුත්තියයි. දැන් ඔබට මනාව අවබෝධ වෙන්න ඇති නිරුත්ති පටිසම්භිදා ඥානය කියන්නේ කුමක්ද කියලා. මේ නිරුත්ති පටිසම්භිදා ඥානය පිළිබඳව මෙන්න මේ විදිහටත් විස්තර කරලා දෙන්න පුළුවන්. නාමයේ සහ අර්ථයේ සියලු අර්ථයන් පිළිබඳ දැනගන්නා වූ ඥානය නිරුත්ති පටිසම්භිදාව හැටියට.
බුදුරජාණන් වහන්සේගේ ගුණය අචින්තයයි. අපට සීමාවක් කරලා දක්වන්න පුළුවන්කමක් නැහැ. මෙන්න මේ අසීමිත ගුණයන්ගෙන් සමන්විත බුදුරජාණන් වහන්සේ පිළිබඳව පවතින මේ ඥානය ගැන කතා කරනකොට සැබවින්ම හැම කෙනෙකුගේම සිත් සතන් තුළ හටගන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය. ඒකට හේතුව තුන් ලෝකේම දිනාගත් උත්තමයා. ජාතියක් ජරාවක් ශෝකයක් දුකක් නැති සදාකාලික සැපය අමා මහ නිවන උදා කරගත් උත්තමයා. සියලුම සත්වයන්ට අමා සැනසෙල්ල ගෙනත් දුන උත්තමයා. මේ ශ්‍රේෂ්ඨ අග්‍ර උත්තම බුදුරජාණන් වහන්සේගේ මේ බුදුගුණ පිළිබඳව කරුණු කාරණා අහනකොට කියනකොට නිරායාසයෙන්ම අපි හැම කෙනාගේම සිත් සතන් තුළ ඇතිවන්නේ ශ්‍රද්ධාව, ඇතිවන්නේ ගෞරවය. පින්වතුනි, නිරුත්තිපටි සම්භිදා ඥානයට සම්බන්ධව තවත් විස්තර තියෙනවා. ඒ විස්තර අතරත ප්‍රකෘති ධාතු, ක්‍රියා, තද්දිත සමාස, කාරක ආදී සියලු භාෂා ප්‍රභේදයන් සුවකීය ඥානයෙන් පිරිසිඳ ගත්තා, දැනගත්තා. සියලු සත්වයන්ගේ භාෂාවන්, සියලු ශබ්දයන් වෙන වෙනමම බෙම්කොට දැනගත්තා. එනිසාම බුදුරජාණන් වහන්සේ නිරුත්ති පටිසම්භිදා ඥානයෙන් සමන්විත වුණා. පටිභාන පටිසම්භිදා ඥානය. මේ ඥානයත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේට හිමි වුණ ඥානයක්. සම්මා සම්බුද්ධ ගුණයට අයිති වෙන ඥානයක්. මේ ඥානය පිළිබඳව විස්තර කරනකොට ඔබට නිරායාසයෙන්ම දැනෙන්න පුළුවන් අත්තපටිසම්භිදා ඥානයට අයිති ධම්මපටිසම්භිදා ඥානයේ විස්තර වුණ නිරුත්ති පටිසම්භිදා ඥානයෙහි විස්තර වුණ කරුණුම මේ පටිභාන පටිසම්භිදා ඥානය තුලින් විස්තර වන බව. සැබවින්ම මේ ඥානය තුල විස්තර කරන්නේ මුලින් විස්තර කරපු ප්‍රකාශ කරන්ට යෙදුන ඥාන අතරත එන විස්තරයමයි. ඒ නිසා පින්වත් පිරිස පටිභාන පටිසම්භිදා ඥානය පිළිබඳව මනවින් අවබෝධ කරගන්නවා නම් අත්තපටිසම්භිදාවට අයිති කරුණු ටික මනවින් සිහිපත් කරගන්න. ධම්මපටිසම්භිදා ඥානයට විස්තර වුණ කරුණු ටික සිහිපත් කරගන්න. නිරුත්ති පටිසම්භිදා ඥානයේ විස්තර කරන්ට යෙදුන කරුණු ටික සිහිපත් කරගන්න. එය ප්‍රමාණවත් වෙනවා. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය. මේ ඥානයත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණයට අයිති උතුම්ම ඥානයක් බව ඔබ විශ්වාස කරගත යුතුයි. සිතේ ධාරණය කරගත යුතුයි. මේ ඥානය තුලින් විස්තර කරන්නේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්වයන් අතර ස්වල්ප වූ කෙලෙස් ඇති පුද්ගලයෝ, බොහෝ කෙලෙස් ඇති පුද්ගලයෝ ඉන්න බව දැනගන්නවා. සත්වයෝ අතරත කොයි වගේ සත්වයෝ ජීවත් වෙනවද කියලා මේ තුලින් අපට හිතා ගන්න පුළුවන්. පින්වතුනි,
ස්වල්ප කෙලෙස් ධර්මයෝ ඇති සත්වයෝ ලෝකේ ජීවත් වුණත් ඒ අය මේ සංසාරයේ ගමන් කරන්න ඕන. ඉපදෙමින් මැරමින් ගමන් කරන්න ඕන. ඒ අයට දුක කියන එක විඳින්න සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට ජීවිතයේ අඩු ලුහුඬු කම්බලට ගොදුරු වෙමින් කාලය ගත කරන්න වෙනවා. එසේත් නැත්තම් මහාසාර කුලවල උප්පත්තිය ලැබලා ජීවත් වෙන්න ලැබෙනවා. මේ කොයි ආකාරයකට ජීවත් වෙන්න ලැබුණත් දුකයි කියන ධර්මතාවයෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. ස්වල්ප කෙලෙස් ධර්මයෝ තිබුණත් සසර දුකක් හැටියට මිදීමේ අවකාශයේ සැලසෙනවා. බොහෝ කෙලෙස් ඇති සත්වයෝ ලෝකේ ජීවත් වෙනවා. හැබැයි එහෙම ජීවත් වුණත් ඒ අයටත් මේ සංසාරයේ කවරදාකවත් සතුටක් සැනසීමක් ලබාගෙන ජීවත් වෙනවා කියලා හිතන්න බෑ. බොහෝ කරදර පීඩා ඇතුව ජීවත් වෙන බව තමයි හිතන්න පුළුවන්කම තිබෙන්නේ. මේ ආකාරයට ජීවත් වන සත්වයෝ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ අතරත ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ පංචේන්ද්‍රයන්ගේ පරිපූර්ණ භාවය අනුව සත්වයන්ගේ උස් පහත් භාවයේ සිදුවන ආකාරය දැනගන්නවා. මෙන්න මේ දැනගැනීමේ ඥානය තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයේ හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙන්නේ. මේ ඥානය යම් කිසි කෙනෙක් ප්‍රගුණ කර ගන්නවා නම් අන්නේ ඇත්තන්ට ලැබෙන්නා වූ වාසිය, ලැබෙන්නා වූ සැපය, සැලසෙන්නා වූ යහපත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. මේ ඉන්ද්‍රියන් පස, මේ ඉන්ද්‍රියන් ටික එනම් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේවා මනවින් ප්‍රගුණ කළොත්, උපරිම අන්දමයෙන් ප්‍රගුණ කළොත් සකල ක්ලේශ ධර්මයෝ දුරු කරගෙන අරහත්වයට පත්වී සාන්තෝ නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් වන බව දේශනා කරනවා. අල්ප වශයෙන් යම් කිසි කෙනෙක් මේ ඉන්ද්‍රියම් පස ප්‍රගුණ කළොත්, වැඩුවොත් ශ්‍රද්ධානුසාරී බවට පත්වෙන්ට වාසනාව ශක්තිය ලැබෙන බව සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඥානය හේතුවෙන් සත්වයන්ගේ ඉන්ද්‍රියම් පිළිබඳ විවිධත්වය දැනගත්තා. ඒ නිසා මහා කාරුණික බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයෙන් සමන්විත වුණා. ඔබ බුද්ධානුස්සති භාවනාව වඩනවා නම්, ඔබ මෙම භාවනාව වඩන්ට කැමති නම් මේ කියන්නා වූ දහම් කරුණු හොඳට ඉගෙන ගන්න. මේ දහම් කරුණු පිළිබඳව හොඳ මනා අවබෝධයක් ලබා ගන්න. ඒ අවබෝධය ලබාගෙන ඔබ සම්මා සම්බුදු ගුණය වඩනවා නම් බුද්ධානුස්සතිය හොඳට ප්‍රගුණ කරගන්න පුළුවන්. හොඳ කුසල ශක්තියක් අත්පත් කරගන්න පුළුවන්. ආසයානුසයේ ඥානය මේ බුදුරජාණන් වහන්සේට අයිති තවත් ඥානයක්. මේ ඥානය තුලින් බුදුරජාණන් වහන්සේ දැනගත්තේ මොනවද? අපි ඒ ගැනයි දැනගත යුතු වන්නේ. ආශය කියන්නේ සත්වයන්ගේ සිත් තුළ මුල් බැසගෙන ඇති වැරදි හෝ නිවැරදි සිතුවිලි සමූහය. හැම කෙනෙකුගේම සිත් තුළ
හොඳ හෝ නරක සිතුවිලි හටගන්නවා. හැබැයි මේ හටගන්නා වූ සිතුවිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. පළවෙනි කොටස මිත්‍යා දෘෂ්ටික, දෙවෙනි කොටස සම්‍යක් දෘෂ්ටික. මේ කොටස් දෙකට තමයි මෙන්න මේ කියන්නා වූ සිතුවිලි සමූහය අයිති වෙන්නේ. නරක සිතුවිලි වලින් පෝෂණය වෙන කෙනාගේ සිස්සතන් තුළ ඇති වෙනවා ආත්මය නිට්ටයයි. ආත්මය සදාකාලිකයි. මරණින් පස්සේ ආත්මයක් නැහැ. කුසල කුසල ධර්මයාගේ විපාකයක් නැහැ. ශාස්වත දෘෂ්ටිය ඇති වෙනවා. ඒත් එක්කම උච්ඡේද දෘෂ්ටිය ඇති වෙනවා. මේ සියලුම වැරදි චේතනාවන් අනුව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් අන්නේ තැනැත්තාට සංසුන් තැම්පත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කමක් අත්පත් වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් මෙන්න මේ නරක සිතුවිලි වලින් මිදලා කටයුතු කරනවා නම් ඔහුට ඇති වෙනවා විදර්ශනා ඥානය, මාර්ග ඥානය. ඒ තුලින්ම සම්‍යක් දෘෂ්ටිය ඇති වෙනවා. මේ සම්‍යක් දෘෂ්ටිය ඇතිවීමෙන් ජීවිතයේ අනිත්‍ය බව ඒකාන්තයෙන්ම අවබෝධ වෙනවා. කුසල කුසල ධර්මයාගේ විපාක තියෙන බව දැනගන්නවා. මරණින් පස්සේ ආත්මයක් ලබන බව විශ්වාස කරනවා. සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන බව විශ්වාස කරනවා. එනිසාම ජීවිතයේ සුරක්ෂිතභාවයේ ඇති කරගන්න කටයුතු කරනවා. පින්වතුනි, ආසයානුස ඥානයේටම අයත් තවත් එක් ගුණයක් තමයි අනුසය කියලා කියන්නේ. මේ අනුසය කියලා කියන්නේ සත්වයන්ගේ සිත්වල සැඟවී ඇති කෙලෙස් ධර්මයෝ. මේ බඳු අනුසය ධර්ම පහක් තියෙනවා. ධර්ම කිහිපයක් තියෙනවා. ඒවා අතරත කාමරාගානුසය, භවරාගානුසය, ප්‍රතිඝානුසය, මානානුසය ආදී වශයෙන් සඳහන් කරන්න පුළුවන්. සියලුම කෙලෙස් සහ මුලින් නැති කරන අරහත්වයට පත්වන උත්තමයා අනිකුත් පුද්ගලයන්ට මෙන් මේ සංසාරයේ අනුසය කියන ධර්මයන්ට ගොදුරු නොවී මේ සියලුම කෙලෙස් ධර්මයන්ගෙන් මිදී සාන්තෝ නිවන ස්පර්ශ කරගන්නට මහන්සි ගන්නවා. වාසනාව ලබනවා. හැබැයි රහතන් වහන්සේට හැර අනිත් සියලුම සත්වයාගේ සිත් සතන් තුළ මෙන්න මේ අනුසය කියන එමත් නැත්තම් සිත් සතන් තුළ සැඟවී පවතින කෙලෙස් ධර්මයෝ හටගන්නවා. මෙන්න මේ කෙලෙස් ධර්මයන්ගෙන් මිදෙන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් අන්නේ උත්සාහය තමයි මේ සංසාරයේ ශ්‍රේෂ්ඨ ජීවිත සලසගන්ට අග්‍රේ සම්මත වන සැප සලසගන්ට වාසනාව ශක්තිය සාක්ෂාත් කරගන්නේ. බුදුරජාණන් වහන්සේට තියෙන ඥානයක් යමක පාටිහාරයේ ඥානය කියලා. මේ ඥානයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයෝ මොනවද? එමත් නැත්තම් මේ ඥානය තුලින් ප්‍රකට කරගත්ත ගුණ ධර්මයෝ මොනවද? පින්වතුනි, යමක කියලා හඳුන්වන්නේ යුගලයකට
ශරීරයේ සියලුම ඉන්ද්‍රයන්ගෙන් ජල ධාරාවක් ගිනි ජාලාවක් පිටවන ලෙසට කරන ප්‍රාතිහාර්යයක් මෙතනදී මේ යුගලයේ හැටියට සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේලා ආපෝ කසිනේට සමවැදිලා ජල ධාරාවක් නිකුත් කරනවා. අනතුරුව එයින් නැගිටලා තේජෝ කසිනේට සමවැදිලා ගිනි ජාලාවක් නිකුත් කරනවා. මේ අවස්ථා දෙක ඊ타ත්ම ශනිකව කරන නිසා සිද්ධ වන නිසා බලන කෙනෙකුට එකපාරටම සිදුවන දෙයක් ලෙස පේන්ට ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට ප්‍රාතිහාර්ය පෑ අවස්ථා 3ක් පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්. ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අභියසදී ලෞතුරා බුද්ධත්වයේ ලබාගෙන වැඩ ඉන්නකොට දෙවියන්ගේ සිත තුළ සැකයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ තවමත් ලෞතුරා බුද්ධත්වයේ ලබාගෙන නැහැ කියලා. මේ දෙවියන්ගේ සිත් සතන් තුළ ඇති වුණා වූ සැකය දුරු කරවන්න එදා මෙන්න මේ ප්‍රාතිහාර්ය පාන්ට යෙදුණා. මේ එක් අවස්ථාවක්. දෙවෙනි අවස්ථාව කපිලවස්තුපුරයේදී තමන්ගේ ඥාතීන් දමනය කරන්න ප්‍රාතිහාර්ය පාන්ට යෙදුණා. තුන්වෙනි අවස්ථාව හැටියට සඳහන් කරන්නට පුළුවන් තීර්ථකයන් දමනය කිරීම සඳහා ගණ්ඩබ්බ අඹ උයනේදී සිද්ධ කළා වූ ප්‍රාතිහාර්ය. මෙන්න මේ ප්‍රාතිහාර්යෝ සියල්ලක්ම සිද්ධ කරන්නට උදාර වාසනාව ශක්තිය ගුණේ සලසගත් ඥානය තමයි යමක පාටිහාරයේ ඥානය යනුවෙන් සඳහන් කරන්නට පුළුවන්කම තිබෙන්නේ. බුද්ධානුස්සති භාවනාව ඔබ වඩනවා නම් සැබවින්ම මේ කියන්නා වූ කරුණු ඔබ මනවින් ඉගෙන ගන්න. මනා අවබෝධයක් මේ පිළිබඳව ලබන්න. ඒ ලබන අවබෝධයත් එක්ක ඔබ සම්මා සම්බුදු ගුණය මෙනෙහි කරනවා නම් බුද්ධානුස්සතිය හොඳට වඩවා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ඥාන අතරත පවතින තව ඥානයක් තමයි මහා කරුණා සමාපත්තියා ඥානය. තුන් ලෝකයේ දිනාගත් බුදුරජාණන් වහන්සේ අලුයම බ්‍රහ්ම මූර්තියෙන් නැගිටිනවා. ආසනයේම හිඳගෙන මහා කරුණා සමාපත්තියට සමවැදිලා සමස්ත ලෝකයේ දෙස බලනකොට දකිනවා වේනීය ජනයන්. මෙතනදී වේනීය ජනයෝ හැටියට සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බණපදයක් අහලා ධර්මාභෝධය ලබාගෙන වාසනාව සලසගන්ට ශක්තිය ඇති පුද්ගලයෝ. එසේත් නැතිනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දාන ටිකක් පූජා කරලා පින්දහම් සිද්ධ කරගන්ට වාසනාව සලසගන්න පුද්ගලයෝ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දැක්කොත් මෙන්න මේ වේනීය පුද්ගලයෝ තමන් වහන්සේ වැඩ සිටින සැවැත් නුවර ජේතවනාරාමය අසලම ඉන්න බව, එහෙමත් නැත්නම් සිය ගණන් යොදුන් ඈත ඉන්න බව මහත් වූ කරුණාව ඇති කරගෙන තුන් සිවුර පොරවගෙන පාත්‍ර ධාතුව අරගෙන ඒ අය සොයාගෙන වැඩම කරනවා. ඇතැම් වෙලාවට බොහෝ වෙහෙසක් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ ඇතිවෙන වෙහෙස ගැන නොබලා ඔවුන්ට සිදුවෙන යහපත අරමුණු කරගෙනම
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඒ පින්වත් පිරිසගේ යහපත සලසන්ට. මෙන්න මේ විදිය උදාර ගුණයන්ගෙන් සමන්විත බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියා ඥානය කියන උතුම්ම ගුණයෙන් සමන්විත වුණා. සබ්බඤ්ඤුත ඥානය බුදුරජාණන් වහන්සේට තිබෙන තවත් ඥානයක්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සතුවන විශේෂිත විශිෂ්ට ඥානය සර්වඥතා ඥානයයි. මෙම සර්වඥතා ඥානයට හසුවන්නේ නැති නොදකින අවබෝධ නොවන කිසිදු දෙයක් ලෝකේ නැහැ. අතීත වර්තමාන අනාගත කියන තුන් ලෝකයටම අයත් සියල්ල සර්වඥතා ඥානයට පේන්ට ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ඥානය සහ ඥේය කියන්නේ එකක් නොව දෙකක් නොව එකක් බව ඔබ මනවින් අවබෝධ කරගන්නට ඕන. ඥානය නම් දැනීම, ඥේය නම් දැනගත යුතු දෙය. දැනීම නම් දැනගත යුතු සියල්ලට සමාන වෙනවා. දැනගත යුතු සියල්ල යම්කිසි මොහොතක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තද ඒ අනුව මේ ලෝකයේ තවත් දෙයක් දැනගත යුතුයි කියලා ඉතිරියක් දකින්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දැනීම ඒ තරම්ම පුරුල් ලෙස මෙන්න මේ සබ්බඤ්ඤුත ඥානය තුලින් මනවින් බුදුරජාණන් වහන්සේම පහදලා දේශනා කළා තිබෙනවා. ඒ අනුව පින්වතුනි ඔබ කෙටියෙන් සිහිපත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ දැනීම යම් පමණද දැනගත යුතු දේත් එපමණයි. බුදුරජාණන් වහන්සේ යමක් දැනගත යුතුද බුදුරජාණන් වහන්සේගේ දැනීමත් එච්චරයි බව. බුදුරජාණන් වහන්සේට තිබෙන ඥාන අතරත තවත් ඥානයක් තමයි අනාවරණ ඥානය කියලා කියන්නේ. මෙන්න මේ ඥානය තුලින් මොන වගේ විස්තරයක්ද පැහැදිලි කරන්නට පුළුවන්කම තිබෙන්නේ. පින්වතුනි, ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය අතීත අනාගත වර්තමාන තුන් කාලයටම අයිති එකක්. සියලු ධර්මයෙහි කිසිදු තැනක ගැටීමක් නැහැ. පැකිලීමක් නැහැ. ආවරණයක් නැහැ. මේ සියලුම දේවලින් මිදිලා ගමන් කරන්නට පුළුවන් ශක්තිය ඇතිවෙන නිසාම අනාවරණ ඥානය නමින් මේ හඳුන්වනවා. මෙන්න මේ කියන්නා වූ උදාර ගුණ සමුදාය සැබවින්ම බුදුරජාණන් වහන්සේ සතු වන්නේ සම්මා සම්බුදු ගුණය ආශ්‍රය කරගෙන. විහාරස්ථානවලට ගියත්, ආරාමවලට ගියත්, ආරණ්‍ය සේනාසනවලට ගියත් සැබවින්ම සදහැවත් පිරිස භාවනාව කරන්නට පුදුමාකාර විදිහේ ආසාවක් කැමැත්තක් ඇති කරගන්නේ. භික්ෂූන් වහන්සේලා උනත් මෙන්න මේ භාවනාව සිද්ධ කරන්නට බොහෝම කැමැත්තක් ගන්නවා. ඒ නිසාම විවේකී තැනක් තමයි තෝරගන්නේ, සලසගන්නේ. ඇයි ඒ විවේකී තැනක් අපි තෝරගන්නේ? බුදුරජාණන් වහන්සේගේ ගුණයෝ මෙනෙහි කරනකොට ශබ්ද නැසෙන තරමට සිතේ ඒකලාසි භාවය ආරක්ෂා කරගන්න පුළුවන්. සිතේ සමාධිය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසායි ඔබ සියලුම දෙනා අද මේ ධර්මානුශාසනාව
බොහෝම හොඳට ශ්‍රවණය කරපු බව මට විශ්වාසයි. ඒ විශ්වාසය තව තවත් තහවුරු කර ගැනීම උදෙසා ඔබ කළ යුත්තේ කුමක්ද? මේ සම්මා සම්බුදු ගුණයට අයිතිවන මේ ඥානයෝ පිළිබඳව හොඳට ඉගෙන ගැනීම. මනවින් අවබෝධ කර ගැනීම. ඔබ මනා අවබෝධයකින් යුක්ත නම් අන්නේ අවබෝධය අනුව සම්මා සම්බුදු ගුණය මෙනෙහි කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, ඔබ සියලු දෙනාම මේ සම්මා සම්බුදු ගුණය මෙනෙහි කිරීමෙන් අත්පත් කරගන්න පුළුවන් වන උදාරතර කුසල ධර්මය අත්පත් කරගත්තොත් මේ සංසාර ගමනේ භයානක දුක් කරදර ඇති කරවන සංසාර ගමන තුල ශ්‍රේෂ්ඨ ජීවිත ලැබීමේ වාසනාව සලස ගන්නවා. උත්තම ජීවිත ලබා ගැනීමේ වාසනාව උදා කර ගන්නවා. අග්‍ර ජීවිත සලසා ගැනීමේ වාසනාව සලස ගන්නවා. ඒ විතරක් නෙමෙයි, තුන් ලෝකයෙන්ම අත මිදිලා බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා හොඳයි සැපයි කියලා දේශනා කරන්නට යෙදුන අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන පවා සාක්ෂාත් කර ගැනීමේ වාසනාව ශක්තිය උදා කර ගන්නවා. ධර්ම දේශනාවට මාතෘකා කරපු ගාථා ධර්මයේ අදහස කෙටියෙන් නමුත් මන් සිහිපත් කර දෙනවා. අත්තානංචේ පියංජඤ්ඤා රක්කේයනං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතු. තමාට තමාගේ ජීවිතය ප්‍රිය වෙනවා නම් තමා සතුවන ආත්ම භාවය මනවින් සුරක්ෂිත කරගන්න ඕන. පණ්ඩිතයා, මෙතනදී පණ්ඩිතයා යනුවෙන් සඳහන් කරන්නට යෙදුනේ හොඳ නරක දෙක තේරුම් කරගන්න පුළුවන් පුද්ගලයා. මෙන්න මේ පුද්ගලයා මොන වගේ අදහසක්ද ඇති කරගන්නේ? මගේ ජීවිතයට සම්බන්ධ වන ළමා කාලය, එහෙමත් නැත්නම් මැදියම් කාලය, මහලු කාලය, මෙන්න මේ කාල තුනට අයත් එක් කාලයකදී හෝ අකුසල ධර්මයන්ගෙන් වැළකීලා කුසල ධර්මයන් සිද්ධ කරගෙන කුසලයන්ගෙන් ජීවිතය පෝෂණය කරගන්න ඕන කියලා. මෙන්න මේ වාසනාවන්ත සිතවිල්ල ඔබ ඇති කරගන්න. ඔබගේ ජීවිතය තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීල ප්‍රතිපදාවේ පිහිටලා වාසනාවන්ත කරගන්න. හැකි සෑම අවස්ථාවකදීම දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, ත්‍රිවිධ පුණ්‍ය ධර්මයෝ සිද්ධ කරගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. කළුතර රජවත්ත අංක 84 නිවසේ පදිංචිව සිට පරලෝ සැපත් අමරසේන කහදුවාරච්චි පියාණන්ට සහ රණවිරු තුෂාන්තලාල් කහදුවාරච්චි සොහොයුරාට පින් අනුමෝදන් කිරීම, මේ අය සිහිපත් කිරීම ආගරවල පහළ අපරැක්කේ සිසිර නිවසේ පදිංචිව සිට පරලෝ සැපත් කමලා පද්මිනී පෙරේරා මැතිනිය සිහිපත් කිරීම, පින් අනුමෝදන් කිරීම, ෆ්‍රැන්සිස් විතානගේ මහතා සහයම මැතිනිය සිහිපත් කිරීම, ඒ අයට පින් අනුමෝදන් කිරීම, චන්ද්‍රලතා වික්‍රමාරච්චි මැතිනිය සිහිපත් කිරීම, එතුමියට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම පවුලට සහ සම්බන්ධ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහිපත් කිරීම, ඒ අයගේ භව ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම සුජීවත්ව සිටින කරුණාශීලී වික්‍රමාරච්චි මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම අරමුණු කිරීම, ඒ වගේම පවුලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී බව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනයේ දායකත්වයෙන් කටයුතු කරනවා කළුතර නාගොඩ සෙත්සිරි උයන පදිංචි රුවිනි දීපිකා කහදුවාරච්චි මහත්මිය
ප්‍රධාන පිරිස. බලපිටිය වඳදුව කුසුම් නිවසේ පදිංචිව සිට මීට වසර 14කට පෙර මිය ගිය ගුණවති පෙරේරා කරුණාරත්න මෑණියන්ට වසර 46කට පෙර මිය ගිය එෆ්.ඩ.එස්. කෝරළේගේ පියාණන්ට වසර 4කට පෙර මිය ගිය සොයුරු කුමාරසිරි ජයතිලක මහත්මයා සහ පවුලට සහ සම්බන්ධ නමින් මිය පරලොව ගිය සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් බෙලෙන් ඉක්මන් භවයකදී නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන සියලුම සොයුරු සොයුරියන්ට, දරු මොණුපුරන්ට, මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මෙම ධර්ම දානමය පින්කමින් ලැබෙන්නා වූ සියලුම කුසල් නමින් මිය පරලොව ගිය සියලු දෙනාට, ලෝකවාසී සියලු සත්වයන්ට, සියලුම දෙවියන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම දේශකයන්න් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පද්මිනී කෝරළේගේ දියණිය ප්‍රධාන පවුලේ සොහොයුරු සොහොයුරියන්, දූ දරුවන්, මොණුපුර මිනිබිරියන් ප්‍රධාන පිරිස. මේ අය දායකත්වයට එක්වන්නේ බලපිටිය වඳදුව කුසුම් නිවසේ සිටයි. කොත්මලේ මාස්වෙල රේණුකා නිවසේ පදිංචිව සිට 2020 මැයි මාසයේ 3 වෙනි දින පරලෝ සැපත් ඩිංගරි බණ්ඩා පිහිල්ලේ ගෙදර පියතුමාට සහ මීට වසර 21කට පෙර පරලෝ සැපත් එච්.එම්.ඒ. රම්බණ්ඩා පියතුමන්ට පින් අනුමෝදන් කිරීම, දෙපාර්ශවයේ මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින බී නන්දාවතී පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, 2022 මැයි මාසයේ 4 වන දිනට 24 වන උපන්දිනය සමරන දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන චාමර රවීෂ බණ්ඩාර පිහිල්ලේ ගෙදර පුතණුවන්ට නිදුක් නිරෝගී සුව, ඒ වගේම පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කිරීමත්, පවුලට සහ සම්බන්ධ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනයේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පොළොන්නරුව 28 කණුව මහසෙන් පෙදෙස 11/9 නිවසේ පදිංචි මංජුල පිහිල්ලේ ගෙදර මහතා විසින්. මීළඟට මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. ධර්මදේශනාවේ දායකත්වයේ උසුලන පින්වත් ඔබ සියලු දෙනාගේම ප්‍රාර්ථනාව සිද්ධ කරගත් උතුම් පුණ්‍ය ශක්තිය බලයෙන් ඉෂ්ට සිද්ධ වෙත්වා. හැම දිනාගේටම බලපාන්නා වූ කරදර බාධක දුක්ඛම් කටළු දුරු වෙත්වා. කරන රැකී රක්ෂාදී කටයුතු වෙත්නම් ඒ සියල්ල සාර්ථක කරගන්ට වාසනාව සැලසෙත්වා. නමින් මිය පරලෝකීය ඇත්තන්ගේ පරලොව ජීවිතයන් තුළට මේ වාසනාවන්ත පුණ්‍ය ශක්තිය අයිතිවීමෙන් පරලොව ජීවිත සපවත් කර ගනිත්වා. පින් කැමති සියලුම දෙවියන් මේ පින් අනුමෝදන් වී ධර්මදේශනාවේ දායකත්වයේ උසුලන සියලුම ඇත්තන්ගේ ජීවිතයන් තුළට දිවස් හෙළලා බලපාන කරදර බාධක දුක්ඛම් කටළු ග්‍රහ අපල දුරු කරලා හිතන පතන කරන කියන සියලුම දේ ඉෂ්ට සිද්ධ කරගන්න ආශිර්වාදයේ සලසත්වා. දෙවියොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගන්න මාත් එක්ක එකටම පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.
ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පානදුර අරියවංශ ධර්මායතන අධිකාරී බදුරලිය ජිනාරාමගම ශ්‍රී පේමවතී ධර්මායතනාධිපති පූජ්‍යපාද දඹගොල්ලේ පදුමසිරි ස්වාමින් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69යි 71යි 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.